යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි අදත් එකතු වෙලා ඉන්නවා ඔබ සමග උන්වහන්සේට নমස්කාර කරන්න. විවිධ බාධක තිබුණත් විවිධ ප්‍රශ්න තිබුණත් අපි දන්නවා අපේ දෙවියන් වහන්සේට හරවන්න බැරි ගඟක් නැහැ. වෙනස් කරන්න බැරි කිසි දෙයක් නැහැ. වෙනස් කරන්න බැරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ මහෝත්තම දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේට নমස්කාර කරන සෙනග හැටියට ඔබ අද නිවසේ සිට අපිත් එක්ක එකතු වෙනවා කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේට নমස්කාර කරන්න අපිට බාධාවක් නැහැ. ආමෙන්. උන්වහන්සේට নমස්කාර කරන්න බැරි හේතු කිසිවක් අපි ළඟ නැහැ. ඒ නිසා අද උදෑසන ඔබ නිවසේ ඉඳලා මේ දේහෝමයට සම්බන්ධ වෙනවා වගේම මා ඉල්ලා සිටින ඔබෙන් ආත්මයෙන් සැබෑකමින් ඔබ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා උන්වහන්සේට নমස්කාර කරන්න. ඉතින් සහෝදර සහෝදරවරුනි අපි දන්නවා අපේ දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට ජය දෙන දෙවියන් වහන්සේ. අපි අදහන දෙවියන් වහන්සේ කිසි උපකාරයක් අපෙන් වළක්වා නොගන්න දෙවියන් වහන්සේ. මිත්‍රවරුනි අපි දන්නවා උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේගේ සෙනග වහල් කමින් නිදහස් කරන වෙලාවේ උන්වහන්සේ ආලෝකයෙන් සහ එවැගේම වලාකුලකින් උන්වහන්සේ මඟ පෙන්වුවා. ඒ හා සමාන මාත්මයන් වහන්සේ අපි හැමෝටමත් නිවසේ සිටින එවැගේම මේ ස්ථානයේ කොතන හිටියත් ඔබ සමගත් උන්වහන්සේ ගැවසෙනවා. ආමෙන්. එනිසා මේ උදෑසන අපි ඒ මඟ පෙන්වන දෙවියන් වහන්සේට ගායනා කරලා අපේ ජය ගැන උන්වහන්සේට ස්තුති කරලා අපි උන්වහන්සේට নমස්කාර කරමු, ප්‍රශංසා කරමු. ඔබට හැකියාව තිබෙනවා නිවසේ ඉඳලම මේ ප්‍රශංසාව ඇතුළවන්න, নমස්කාර ඇතුළවන්න, ආත්මයෙන් සැබෑකමින් මේ උදෑසන උන්වහන්සේට নমස්කාර කරමු. පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නෑ. මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා කැළඹෙන්නේ. කියමු අපි නිවසේ ඉඳලා පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නෑ. මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා කැළඹෙන්නේ. කියමු අපි උන්වහන්සේට Fire over me. Devidun mas samajay fire over me. Fire over me. Marvelu when you the karna fire over me. Fire over me. Devidun mas samajay fire over me. Fire over me. Marvelu when you the karna fire over me. උන්වහන්සේ කියනවා කුඩා රැළට ඔබ බය වෙන්න එපා. ඉතින් මේ උදෑසන අපි කිසි දෙයකට බිය වෙ යුතු නැහැ. භක්තිසාග මහෝත්තම දෙවියන් වහන්සේ අපිට එක්ක නිසා. ආමෙන්. කුඩා රැළ නුඹ බය නොවන්න. සමිඳුන් සෑමදාම නුඹ සමගයි. කුඩා රැළ නුඹ බය නොවන්න. සමිඳුන් සෑමදාම නුඹ සමගයි. ජලගල්ම සේ සතුනා විරුද්ධව නැග ආවත්. ආමෙන්. නැවත වාරයක් කියමු අපි. ජලගල්ම සේ සතුනා විරුද්ධව නැග සුද්ධාත්මයාණන් රජය බය නොවෙමු කියමු. හalleluya. දෙවිඳුන් මා සමගය බය නොවෙමි. සංගාලේ බය නොවෙමි. මා වෙනුවෙන් යුද කරන බය නොවෙමි. බය නොවෙමි. දෙවිඳුන් මා සමගය බය නොවෙමි. බය නොවෙමි. මා වෙනුවෙන් යුද කරන බය නොවෙමි. මිත්‍රවරුනි අපි දන්නවා මිනිස්සෙයින්ට දෙවියන් වහන්සේ හැර විසඳුමක් නැහැ. මිනිස්සෙයින්ට නිදහසක් උන්වහන්සේ තුලින් මිස කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපි මේ නිදහස දුක් විඳින සෙනග මේ උදෑසන මා ඉල්ලා සිටින ඔබෙන් ඔබ ගායනා කරන අපිත් එක්ක දෙවියන් වහන්සේට ප්‍රශංසා වන පිණිස. පය තබන සෑම තැන බාධාවන්නෝ පමාව ඔබගේ පිළිතුරදෝ. පය තබන සෑම තැන බාධාවන්නෝ පමාව
ගෙන යන දෙවිඳුන් නිසැකවගෙන යයි බය නොවන්න සැදැව් මාර්ගයෙන් යන දෙවිඳුන් නිසැකවගෙන යයි කියමුද අපි බය නොවෙම් බය නොවෙම් දෙවිඳුන් මා සමගය බය නොවෙමි මා වෙනුවෙන් යුද කරන බය නොවෙම් කියමුද අපි බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි මා වෙනුවෙන් යුද කරන කියමු මඟ පෙන්වන දෙවිඳුන් මඟ පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නෑ මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා ගැලවෙන්නේ කියන්න ඔබ නිවසේ ඉඳලම මඟ පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා ගැලවෙන්නේ කියමුද අපි බය නොවෙමි බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි බය නොවෙමි මා වෙනුවෙන් මා ඕ වෙනුවෙන් ස්වාමීනි බය නොවෙමි කියන්න බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි මා වෙනුවෙන් යුද කරන අපි ප්‍රශංසා කරමු දුන්නාසේට ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා ඔබ අපේ ජයග්‍රහණයයි ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා ඔබ අපේ ජයයි ස්වාමිනී ඔබ නිසා අපි කිසි දෙයකට බය නැහැ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ නිසා අපි කිසි දුවදොරකට පත් වෙන්නේ නැහැ ස්වාමිනී ඔබ නිසා අපි කිසිම රෝගයකට හසුවන්නේ නැහැ ස්වාමිනී ඔබ නිසා අපි කිසි පරාජයකට පත්වන්නේ නැහැ අපි ජයග්‍රහණය අත්කරන සෙනග ඔබට ප්‍රශංසා කරනවා කිසි උපද්‍රවයකට අපි බය වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මරණ සෙවණ විද්‍යාවට හිටියත් අපි බිය වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා ඔබ තේජවන්ත දෙවියන් වහන්සේ ඔබ උසස් දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ සියලු බලය ඇති මහෝත්තම දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපි ඔබට ප්‍රශංසා කරනවා ඔබට නමස්කාර කරනවා මේ උදෑසන දෙවි ස්වාමිනී ඔබ උතුම් ඔබ උසස් ඔබ වන් දෙවි කෙනෙක් නෑ ඔබ එකම දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවි ස්වාමිනී ඔබ නිසා අපි සමාදානය ලබලා තිබෙනවා දෙවියන් වහන්සේ ඔබ නිසා අපි ආශිර්වාද ලබලා තිබෙනවා දෙවි ස්වාමිනී ඔබ නිසා අපි ජයග්‍රහණ ලබලා තිබෙනවා ස්වාමිනී ඔබ නිසා අපි නිදහස ලබලා තිබෙනවා ඔබ නිසා අපි සුව වෙලා තිබෙනවා ඔබ නිසා අපි උපද්‍රව වලින් ගැලවිලා තිබෙනවා ස්වාමිනී ඔබ අපව නිරයෙන් ගැලවූ සේක ඔබ අපට ජය දුන් දෙවියන් වහන්සේ ජය දුන් දෙවියන් වහන්සේ ඔබ ජය දුන් දෙවියන් වහන්සේ යාබරසා කාලේවා රේහරෝහෝ ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ පීඩාවේදී පවා ජය දෙන දෙවියන් වහන්සේ ස්වාමීන් අපේ අඳුළු පිසදාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට ජයග්‍රහණත් කර දෙන දෙවියන් වහන්සේ ස්වාමීන් අපේ මුඛයේ ප්‍රශංසාව කිසි දෙයකින් අපි අඩු කරන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා කඳුලැල්ලේදී ඔබ නම දින්න සමිඳුනි ඔබ මා සමග ඔබ එකතු වන අපිත් එක්ක උන්වහන්සේට ප්‍රශංසා කරන්න නැවත වාරයක් කියමුද පීඩාවේදී ඔබ පසුසන්න කඳුලැල්ලේදී ඔබ නම දින්න සමිඳුනි ඔබ මා සමග නිසා කයනෙමි සුදනෙමි හalleluya කරනෙමි සුති ප්‍රශංසා හalleluya අපි කියමු දුන්නාසේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා
නොවෙනස් වේ ඔබේ වචනය කිසිදා ජය උරුමයි මා දිවිය පුරා පරාජය නෑ මා හද කිසිදා කරමෙමි ස්තුති ප්‍රශංසා හලෙලූයා ඇදහිල්ලෙන් ඔබ ගායනා කරන්න. අහසත් පොළවත් පහව කියදා නොවෙනස් වේ ඔබේ වචනය කිසිදා ජය උරුමයි මා දිවිය පුරා පරාජය නෑ මා හද කිසිදා කරමෙමි ස්තුති ප්‍රශංසා හලෙලූයා අපි හැමෝම කියමු උන්වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හalleluya නැවත වාරයක් කියමු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ආයි කියමුද ප්‍රශංසා වේවා හැමෝම ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හalleluya අපි නමස්කාර කරමු උන්වහන්සේට. ස්වාමිනී අපි ඔබට ප්‍රශංසා කරනවා. ආස පොළව පහව ගියත් ඔබේ වචන පානවන සේක. ස්වාමිනී එක වචනයකින් ඔබ ආසේ ලෝකේ නැවුත් සේක. ස්වාමිනී ඔබේ එක වචනයකින් මලවුන් උත්තාන කළ සේක. ස්වාමිනී ඔබේ එක වචනයකින් ජීවනය ඇති කළ සේක. ස්වාමිනී ඔබේ එක වචනයකින් ජීවිත වෙනස් කළ සේක. දෙවියන් වහන්සේ ඔබේ වචන බලවත්. ඔබගේ වචන අතිශය බලවත්. ස්වාමිනී ඒවා සදාකල් පවතින සේක. යාබා රස්සාකා ලේබා රෝහෝ ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේගේ නාමය ඔසවනවා. ස්වාමිනී අපි නමස්කාර කරන්න ඔබ වහන්සේට. ස්වාමිනී අපි ප්‍රශංසා කරන්න ඔබ වහන්සේට. ස්වාමිනී අපි ගෞරවය දෙන්න ඔබ වහන්සේට. ඔබ හැර දෙවි කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ. ඔබ හැර දෙවි කෙනෙක් නෑ. ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. නමස්කාර වේවා. නමස්කාර වේ. Yera masaka lama rakolehe. Yero se karibali sivara rakale baro. Hallelujah. Namaskar වේවා. තේජවන්ත සරණ වාස මේ උදෑසන අපි ඔබේ නාමය ඔසවනවා. ස්වාමීන් අපේ ජීවිතෙන් අපි ඔබට නමස්කාර කරනවා. අපේ හදවතින් අපි ඔබට නමස්කාර කරනවා. ඔබ වහන්සේ පමණයි අපේ දෙවියන් වහන්සේ. ඔබට හැර වෙන කිසි දෙයකට අපි නමස්කාර කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙයක් අපේ ජීවිතයේ අංකයක නැහැ දෙවි ස්වාමිනී. ඔබ මහෝත්තම තැනන් වහන්සේ. ඔබ අපේ දෙවියන් වහන්සේ. අපිව ගලවපු දෙවියන් වහන්සේ. අපිව විනාශයෙන් පාපයෙන් නිරයෙන් ගලවපු දෙවියන් වහන්සේ. ස්වාමීන් අපිව රෝගයෙන් පීඩාවෙන් දුකෙන් කඳුලෙන් අපව ගැලවුව වහන්සේ. යේසුස් වහන්සේගේ පූජාව ගැන ස්තුති කරනවා. සුද්ධාත්ම වහන්සේගේ අනුග්‍රහය මඟ පෙන්වීම ගැන ස්තුති කරනවා. සුද්ධාත්ම වහන්සේ නිසයි අපි සාර්ථකව ජීවත් වෙන්නේ. සුද්ධාත්ම වහන්සේ නිසයි අපි සමාදානයෙන් ජීවත් වෙන්නේ. සුද්ධාත්ම වහන්සේ නිසයි අපි සතුටින් ජීවත් වෙන්නේ. දෙවි පියාණන් අපි ඔබට ස්තුති කරනවා. ඔබ පමණි අපේ දෙවිඳුන් ඔබ පමණි අපේ රජිඳුන් මුළු හදින්ම අපි ස්තුති පුදනෙමු සෑමදා ඔබ පමණි අපේ දෙවිඳුන් කියන්න ඔබ කුමන ස්ථානයේ සිටියත් මේ වෙලාවේ පමණි අපේ රජිඳුන් උන්වහන්සේට කියන්න මුළු හදින්ම අපි ස්තුති පුදනෙමු සෑමදා නැවත වරක් කියමුද ඔබ පමණි කියන උන්වහන්සේට. ඔබ පමණි අපේ දෙවිඳුන් ඔබ පමණි අපේ රජිඳුන්
මුළු හදින්ම අපි ස්තුති පුදනෙමු මහිමය වේ යේසුනි ගෞරව වේ සමිඳුනි මහිමය වේ යේසුනි උන්වහන්සේට ගෞරවයෙන් ගායනා කරන්න. ගෞරව වේ සමිඳුනි හැමෝම කියමු ඔබ පමණි අපේ විදුන් ඔබ පමණි අපේ රජිදුන් මුළු හදින්ම අපි ස්තුති පුදනෙමු සෑමදා ඔබ පමණි අපේ විදුන් ඔබ පමණි අපේ රජිදුන් මුළු හදින්ම අපි ස්තුති පුදනෙමු සෑමදා Osami oba Yesuni sarada Gayane mi guna samiduni sarada කියමුද අපි? Osami oba Yesuni sarada Gayane mi guna samiduni sarada හැමෝම කියමුද දැන් ඔසවලා? Pamani aphe vidu Ob pamani aphe rajidu Mulu hadinna api suti budalemu Sevada Ob pamani aphe vidu Ob pamani aphe rajidu Mulu hadinna api suti budalemu Sevada වාරයක් කියමුද ඔබ පමණි කියන රාසේ විතරයි. Ob pamani aphe ඔබ වහන්සේ විතරයි ස්වාමිනී. Ob pamani ඔබ aphe වහන්සේ විතරයි අපේ දෙවියන් වහන්සේ. ස්ථානයේ සිටියත් මේ වෙලාවේ අන්‍ය භාෂාවෙන් වාසයට නමස්කාර කරන්න. ඒ රසමරමලකරේ නරෝ යාබුරබස්සේ කියලා
ස්තුති වේවා ස්වාමීනි. ඔබ කළ සියල්ල ගැන ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔබ දුන් සියල්ල ගැන ස්තුති කරනවා. ඔබගේ කරුණාව, අනුග්‍රහය, ප්‍රේමය, රැකවරණය මේ සියල්ල ගැන අපි ස්තුති කරනවා. දේවි ස්වාමීනි මේ උදෑසන අපි ඔබේ නාමයට ස්තුති ප්‍රශංසා කරනවා. ඔබේ නාමයට අපි ගරු කරනවා ස්වාමීනි මේ උදෑසන. හලෙලූයා හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරවරුනි මේ උදෑසන ඊට උතුම් අනර්ගයි. අපි දන්නවා දෙවියන් වහන්සේ වැඩ සිටින තැන, දෙවියන් වහන්සේ වැඩ වාසය කරන තැන සියලු ආශිර්වාද පිරලා තිබෙනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ පසුගිය සතියේ, පසුගිය මාසයේ කරපු ආශිර්වාද වලින් ස්තුති පූජාවන් අපි ගම්මු මේ වෙලාවේ අතට. අපි ඒවට යාඥා කරමු. ඒ වගේම අපි උන්වහන්සේට ඒවා කැප කරමු, බාර කරමු. ධර්මශ්‍ර දෙවි ස්වාමිනී මේ මොහොතේ ඔබ වහන්සේ දුන් දෙයින් යමක් අපි රැගෙන තිබෙන ඔබ වහන්සේට දෙන්න. තේජවන්ත දෙවි ස්වාමිනී මේ උතුම් මොහොතේ ඒට ආශිර්වාද කළ මැනව. ස්වාමීන් වහන්සේ කිසිත් නැති තැන දෙයක් ඇති කරන දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න හේතු අවශ්‍ය නැහැ දෙවි ස්වාමීන්. ඔබ අපේ ජීවිතයට හේතු රහිතව ආශිර්වාද කරලා තිබෙනවා. ඒ ගැන අපි ඔබට ස්තුති කරමින් මේ ඔබ වෙනුවෙන් දෙන මේ පඬුර ස්තුති පූජාව බාරගත මැනව, ඒට ආශිර්වාද කළ මැනව, එය ප්‍රගුණ වන පිණිස ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. හොඳයි අපි ගීතිකාවක් ගායනා කරන අතර ඔබ ඉන්න ස්ථානයේ ඔබට හැකියාව ලැබෙනවා ඒ සඳහා දායක වෙන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. සියල්ල සපයන සක්මනේ දෙවියනි ඔබ මගේ විරාමේ විඳ මට නොකරන මිහිතලේ රජුනි ඔබ මගේ විරාමේ ඔබ මගේ විරාමේ ඔබ මගේ සුනිල් බිම්මත කියමුද? සුනිල් බිම්මත මාසකවා නිසල දිය වෙත පමුණුවා. සුනිල් බිම්මත මාසකවා නිසල දිය වෙත පමුණුවා. ආත්මය මගේ කායවත් කර දමිතුමන් වෙත යොමු කරා. සියල්ල සපයන කියමුද? සියල්ල සපයන සක්මනේ දිවිදුවේ ඔබ මගේ විරාමේ විඳ මට නොකරන මිහිතලේ රජුනි ඔබ මගේ විරාමේ. කියමුද අපි නිවසේ සිටම හැමෝම ඔබ මගේ විරාමේ ඔබ මගේ විරාමේ ඔබ මගේ විරාමේ. හොඳයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. හොඳයි සුබ උදෑසනක් හැම කෙනෙකුටම. අපි අද මාසේ පළවෙනි ඉරිදා නිසා අපි ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනයට අපි ඇතුළත් වෙමු. ඔබේ නිවසේ මම විශ්වාස කරනවා අපි ශාරීරිකව අපි මුණ නොගැහුණත් අපි එකම ශරීරයක් එකම ආත්මයක් හැටියට අපි එකට එකතු වෙලා එක වෙලාවේ අපි උන්වහන්සේගේ ශුද්ධ සහභාගීත්වයට ඇතුළත් වෙමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 සිට අපි කියවන්න යනවා. ඔබේ ඉන්න ස්ථානයේ ඔබේ බයිබලේ පෙරලා ගන්න පළවෙනි කොරින්ති 11:23 සිට. පළවෙනි කොරින්ති 11:23. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමී ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබු රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා
මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. එහින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. ඒ නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දටපත් වෙති. අපි අපව විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. නමුත් අප විනිශ්චය කරනු ලබන කල ලෝකයා සමග වරදටපත් නොවන පිණිස ස්වාමින් වහන්සේගෙන් දඬුවම් ලබමු. එබැවින් මාගේ සහෝදරෙනි කන්ට නුඹලා රැස් වෙන කල එකිනෙකා ගැන බලා සිටපල්ලා. යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. අපි යාඥා කරමු. අපි දන්නවා කිතුණුවන් හැටියට අපිට අඩයාලම් දෙකක් උන්වහන්සේ දීලා තියෙනවා. එකක් ප්‍රසිද්ධ සාක්ෂියක් අපි වතුර බෞතිස්මේදී දෙනවා උන්වහන්සේ අනුගමනය කරපු අය හැටියට ගැලවීම ලැබපු අය හැටියට. ඊළඟ දේ තමයි අපි එකම පවුලක් හැටියට යේසුස් වහන්සේගේ ලේවලටත් ශරීරයටත් පංගුකාර වීම සංකේතාත්මක අඩයාලමක් කරනවා ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනය කරන කොටගෙන. ඒ නිසා අද දවසේ අපි මේක සුළුෙන් හිතන කාරණාවක් නෙවෙයි. නිසා අපි තාමත් ගෞරවයෙන් පසුතැවිලි වෙලා පවිත්‍ර වෙලා යේසුස් වහන්සේගේ ලේවලින් අපි සේදිලා අපි මේ රාත්‍රී බුද ඇතුළත් වෙන්න යන පළමු කොට අපි අද දවසේ ඔබ ඉන්න ස්ථානයේම ඔබගේ මොන හරි රොටි හෝ යම් දෙයක් ඇති ඔබ ඒක අතට ගන්න අපි අතට අරගෙන එකට අනුභව කරන්න යන අපි පළමු කොට යාඥා කරමු. දයාවන්ත දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ශරීරය මේ වෙලාවේ සිහි කරනවා. ස්වාමිනී අප වෙනුවෙන් කැඩුනා වූ බිඳුනා වූ තැළුණා වූ ශරීරය සිහි කරමින් අද දවසේ ඔබගේ ශරීරය නිරූපණය කරන්නා වූ මේ රොටි අපි ඔබට බාර කරන අතර පවිත්‍ර සිතකින් මේ අඩයාලමට සහභාගී වෙන්න ඔබ වහන්සේ අපිට කරුණාව දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි දැන් රොටි අනුභව කරමු. ඒ වගේම අපි උන්වහන්සේගේ රුධිරය නිරූපණය කරන මිදිවුෂ බාර කරමින් යාඥා කරන්න යනවා. අපි දන්නවා අපි උන්වහන්සේගේ ලේවලට පංගුකාර වෙනවා. එනිසා අපි යාඥා කරමු. දයාවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේ නිසා ස්තුති කරනවා. අප වෙනුවෙන් අවසාන ලේ බිඳුව දක්වා ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ හෙළමින් අපේ පාපයත් ශාපයත් අපිට අලුත් ජීවිතයක් දෙන්න ඔබ වහන්සේගේ මහත් පූජාව සිහි කරමින් අපි ස්තුති කරමින් අපි මේ අඩයාලමට සහභාගී වෙනවා. ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අපි දෙවියන් වහන්සේට අපි දෑත් ඔසවලා ප්‍රශංසා කරමු ස්තුති කරමු. මේ උතුම් වූ අඩයාලම් වලට සහභාගී වෙන්න දුන් මහත් කරුණාව සිහි කරලා ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ දෑත් ඉහළට ඔසවලා ස්තුති කරන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්තුති වේවා දෙවි ස්වාමිනිය ඔබට ගෞරව කරනවා නමස්කාර කරනවා. හාලෙලූයා. හොඳයි වාඩි වෙන්න ඔබ. අපි දෙවියන් වහන්සේගේ වචනයට යමු. අපි දන්නවා බයිබලයේ අතිශය වැදගත්ම පදයක් තමයි දෙවෙනි කොරින්ති 5:17 වෙනි පදය. දෙවෙනි කොරින්ති 4 වෙනි 5 වෙනි පරිච්ඡේද අතිශය වැදගත් පරිච්ඡේද ක්‍රිස්තුස් වහන්සේ තුල වූ අලුත් ජීවිතයත් අයිතියත් ගැන කතා කරනවා. ඒකේ අතිශයම වැදගත් නැත්නම් අපි යතුරු පදයක් හැටියට කොරින්ති පොතේ අපි දකින්නේ දෙවෙනි කොරින්ති පොතේ. අපි දන්නවා දෙවෙනි කොරින්ති පොත පෞලුතුමාගේ ප්‍රේරිත භාවය ඔප්පු කිරීමට ඔහු ලියපු පොතක්. නමුත් අතිශයම වැදගත් වූ සත්‍යතාවයන් දෙවෙනි කොරින්ති පොතේ ගැබ් වෙලා තිබෙනවා. ඒ අතරින් එකක් තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. මම හිතනවා මේ දෙවෙනි කොරින්ති 5:17 නොදන්න කිතුණුවෙක් නැයි කියලා. ගැලවීම ලැබපු අලුතම මට මතකයි අපි ගැලවීමේ පාඩම. ඒ කියන්නේ පළවෙනි පාඩම ගැලවීමේ පාඩම. ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්.
කියලා අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේම මේ දෙවෙනි කොරින්ති 5:17 කියන පදේ අපිට මතකයි. මීට අවුරුදු 32කට කලින් මම විශ්වාස කරනවා අද උදෑසන මේ පදය නොදන්න කිසිම කෙනෙක් නැහැ. දෙවෙනි කොරින්ති 5:17. මේක අපේ කිතුරුවන්ගේ ජීවිතවල හැරීමේ ලක්ෂ්‍ය අලුත් ආරම්භයක පටන් ගන්න හැටියට අපි දකිනවා. ඉතින් අපි අද දවසේ දෙවෙනි කොරින්ති 5:17 පොඩ්ඩක් බලමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. හලෙලුයා. අද උදෑසන මට දෙවියන් වහන්සේ පෙළඹුවේ මේ පදේ ඔබට නැවත කතා කරන්න. මේ පදේ අපි විවිධ අවස්ථාවල මම හිතන්නේ මේ පදේ අපි කතා නොකරන දේව මෙහෙයක් නැහැ. ඔබ ඕනම සම්මේලනයකට ගියත් මේ දෙවෙනි කොරින්ති 5:17 කොහේ හරි මුල්ලකින් ඔබට ඇහෙන පදයක්. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේය. දැන් අද උදෑසන මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම අවුරුදු 32ක් ගැලීම ලබලා මට අවධානය දෙන්න ඔබගේ. ඔබ අතීතයේ ප්‍රතිඵලයක්. ඔබ ඇවිල්ලා ඔබගේ අතීතයේ ප්‍රතිඵලයක්. හැබැයි තව ප්‍රශ්නයක් මම අහනවා. දැන් අපේ අතීතය නිර්ණය කරන්නේ අපි ඉගෙන ගත්ත විදිය, අපේ දෙමව්පියෝ අපිට තිබුණු අත්පොහසත්කම හෝ අපේ අධ්‍යාපනය, අපිට වෙච්ච දේවල්, අපේ මතකයන්, අතීත දේවල්. එක තමයි අපි අතීතයේ ප්‍රතිඵලයක්. අද මම මෙතන ඉන්නේ අතීතයේ ප්‍රතිඵලයක් හැටියට. මද්ද්‍රව්‍ය ගත්තා, ත්‍රස්තාව නැති වුණා, ආර්ථිකව කඩා වැටුණා, පවුලේ ප්‍රශ්න ඇති වුණා, නොයෙකුත් ආකාර හැලහැප්පීම් වලට ජීවිතේ ගොදුරු වුණා. අද මම ඒ ගැන සතුටුයි එක පැත්තකින්. අතීතයේ ප්‍රතිඵලයක් හැටියට මම ඉන්නවා. දෙවියන් වහන්සේ මුණ ගැහුණා 1989 අවුරුද්දේදී. දැන් මම ඔබගෙන් තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ අතීතයේ හිරකාරයෙක්ද? ඒක තමයි අද උදෑසන මම ඔබගෙන් අහන්න කැමතියි. ඔබ අතීතයේ ප්‍රතිඵලයක්. ඒක හරි. ආමෙන්. හැබැයි ගොඩක් අය අතීතයේ හිරකරුවන්. ඒ කියන්නේ උන්ගේ අතීතය තමයි තාම උන්ගේ වර්තමානයේ අනාගතයේ පෙළ ගැහෙන්නේ උන්ගේ අතීතයත් එක්ක. ඔවුන් එදා ඉස්කෝලේ ගිහිල්ලා ඩිග්‍රියක් හරි මොකක් හරි දුන්නත් අද ගැලවීම ලැබුවට පස්සේ ඔවුන් හොඳ ලයිෆ් එක යනවා. ඔවුන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හොඳ නම් අතීතේ ඔවුන්ට දැනුත් හොඳයි. එහෙම නැත්නම් ඔවුන්ට වත්පොහසත්කම් ටිකක් තියෙනවා නම්, දේපලක් තියෙනවා නම්, මුදල් තියෙනවා නම් ඔවුන් ගැලවීම ලැබුවා. ඔවුන්ට වර්තමානයේ අනාගතයත් හොඳයි. හැබැයි මේ පදය ඒකට අදාළ නැහැ. මේ පදේ කියන්නේ ඔබ අතීතයේ හිරකාරයෙක් වෙන්න බෑ. දැන් උදාහරණයක් හැට ගත්තාම අපිට බයිබලේ උදාහරණ තියෙනවා. සාකේවුස් යේසුස් වහන්සේ ගෙදරට ගියාම බයිබලේ කියනවා නේද? ගැලවීමේ නිවසට පැමිණියා. මොකද්ද ප්‍රතිඵලය? ඔහු අතීතයේ හිරකාරයෙක් වුණේ නැහැ. අතීතයේ හිරකාරයෙක් කියන්නේ මොකද්ද? ඔහු අයුතු ලෙස ගත්ත කෙනෙක්. ඔහුගේ දේපල ඔහු හම්බ කළේ සුගමය කරන්නේ හැටියට ඔහු අයුතු ලෙස ගත්තේ. අසාධාරණ ලෙස ගත්තේ. හැබැයි යේසුස් වහන්සේ මුණ ගැහුණු දවසේ ඉඳන් ඔහු අතීතයේ ඒ වාතාවරණයේ හිරකරුවෙක් වුණේ නැහැ. ඔහු අලුත්ම විල්ලක් බවට පත් වුණා. මග්දලායේ මරියා. ඇය වෛශ්‍ය ස්ත්‍රියක්. යේසුස් වහන්සේ මුණ ගැහුණා. එයා දිගටම වෛශ්‍යකම් කරේ නැහැ. අපි දන්නවා යේසුස් වහන්සේ මලවුගෙන් නැගිට්ටාම ඉස්සල්ලාම ඇයට තමයි පණිවිඩය ආවේ. මග්දලායේ මරියට. ඇයගේ නමින් ඇය වෛශ්‍ය ස්ත්‍රියක් වෛශ්‍යකම් කරනකොට තමයි ඇයව අහුනේ. නමුත් අපි දන්නවා සමහර කිතුණු නිකායන් වල ඇයගේ නමින් දේවස්ථාන තියෙනවා. ශුද්ධවන්තයක් හැටියට. ඒතර අපිට පේන දෙයක් තියෙනවා. ඇය තවත් අතීතයේ සිරකරුවෙක් වුණේ නැහැ. දුගීව යේසුස් වහන්සේ පිළිගත්ත කෙනෙක් හැමදාම දුගීව නම් ඔහු අතීතයේ සිරකරුවෙක් නේ. ගැලවීම ලබන්න කලින් මද්ද්‍රව්‍ය හෝ මත්පැන් අරගත්තා නම් ගැලවීම ලැබලා තවත් ඒක කරනවා නම් ඒ අතීතයේ ප්‍රතිඵලයක් වගේම අතීතයේ හිරකාරී. ඒක වෙන්න බෑ. මේ පදය අනුව ඒක වෙන්න බෑ. මම දකින්නේ වර්තමාන සභාවේ හැම තැනකම වගේ මිනිස්යන්ගේ ජීවිතවල මේ බයිබල් පදයට සමගාමීව අලුත් බැවිල්ලක් නිව් ක්‍රියේෂන් එකක් වෙලා නැහැ. ඔවුන් ගැලවීම ලබලා තියෙනවා.
නමුත් බයිබලයේ දෙවෙනි කොරින්ති පොතේ පහවලුතුමා 5 වෙනි පදේ පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවාද ඔහු අලුත් මැවිල්ලක් පරණ මට කැමතියි අද මේ උදෑසන ඔබට අවධානය දෙන්න පරණ සියල්ල පහම ගියේය මොනවද සියල්ල ඔබේ දුගීකමක් තිබුණා නම් ඒකත් පහව යන්න එපා ඔබ අකුරු සාත්‍රයේ දන්නේ නැතුව ඔබ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒක එච්චර හොඳ නැහැ සමහර කියන්නේ අර අම්මා තාත්තා හරි නැත්නම් අපි කියනවා අවජාතකයි කියලා නේද? එහෙම කියනවා නේද? දැන් නම් ඒ වැඩි වචනත් පාවිච්චි කරන්නේ නැහැ. අර එක සහෝදරයෙක් සාක්ෂි දරුවා මගේ තාත්තා හොරෙක් හැටියට තමයි ගමේ ප්‍රසිද්ධ වුණේ. තේරුණාද? ඔබ අතීතයේ තවත් සිරක මට හිතෙන්නේ ඒක තමයි ගොඩක් යථාර්ථය. දැන් මට පේන්නේ නැහැ ගොඩක් අයගේ ජීවිතවල අතීතේ නිෂ්පාදනයක් ඒක අපි හරි. හැබැයි අපි අතීතේ සිරකරුව වෙන්න හොඳ නැහැ. ඔබ අධ්‍යාපනය නැතුව පල්ලියට ආවා නම් අකුරු ශාස්ත්‍රය දන්නේ නැතුව ඔබ තාමත් දුවන්නේ ඒ සිස්ටම් එකේම නම් ඇත්තටම අතීතයේ ප්‍රශ්නයක් එක්ක තාම වහලෙක් වෙලා ඉන්නේ. ඔබ යම්කිසි ආර්ථික ප්‍රශ්නයක නැත්නම් එහෙම නැත්නම් ඔබ බොහොම අඩු ආර්ථික මට්ටමක හිටිය පවුලකින් ඔබ ගැලවීම ලැබුවා නම් ඔබ තාමත් එහෙමනම් යන්නේ ඇත්තටම ඔබ අතීතයේ සිරකරුවෙක්. ඔබට යම් රෝගයක් තියෙනවා නම් ගැලවීම ලැබුවට පස්සෙත් ඔබ අතීතයේ සිරකරුවෙක්. ඔබට යම් ඇබ්බැහිකමක් තිබුණා නම් අතීතේ ගැලවීම ලැබිලා යේසුස් වහන්සේ මුණ ගැහිලත් තාම ඔබ සිගරට් එකක් හෝ අරක්කු ටිකක් බොනවා නම් ඔබ අතීතයේ හිරකාරයෙක්. හැබැයි මේ පදේ වළංගු වෙන්නේ නැහැ ඒ අයට. නමුත් අද උදෑසන මම දකින දේ යමෙක් ක්‍රිස්තුස් තුල නම් ඔව් මරණ ස්වර්ගයට යයි. ඔව් ගැලවීම ලබයි. ඔව් සැබෑ දෙවියන් වහන්සේ නමස්කාර කරයි. හැබැයි පරණ සියල්ල පහව ගිහිල්ලාද? ගොඩක් අයගේ නෑ. ඒක ප්‍රශ්නයක්. all things pass away. ඔක්කොම pass away ඉවරයි. ඒ කියන්නේ දිලිදුකමක් තියෙනවා ඒකත් ඉවරයි. රෝගයක් තිබුණා ඒකත් ඉවරයි. හැබැයිකමක් තිබුණා ඒකත් ඉවරයි. සමාජයේ පිළිගැනීමක් නැතුව හිඟන්නෙක් වගේ හිටියනම් ඒකත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අපි දන්නවා යේසුස්වහන්සේ පිළිගත්තාම අපි බයිබලයේ කියනවා නේද? කුරුසේ වචනේ විනාශ වලට මෝඩකමක් නමුත් ගැලවෙන්න ආව අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. පළවෙනි කොරින්ති 1:18. ඩුනාමිස් කියන වචනේනේ. ඩුනාමිස් කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. ගොඩාක් අයට එක තේරුමක් මතකයි අනික මතක නැහැ. මොනවා ඩුනාමිස් කියන වචනේ තේරුම් දෙක? ඩුනාමිස් කියන වචනේ ග්‍රීක වචනයක්. බලය කියන එක ගැන පව කියන එකට ග්‍රීක වචනේ ඩුනාමිස්. ඒකේ තේරුම් දෙකක් තියෙනවා. මේක මම ඉගෙන ගත්තේ බයිබල් විද්‍යාලයේ අවුරුදු 27කට විතර උඩදී. මට උගන්වපු ගුරුවරයා ඒක පහදලා දුන්නා. මොකද්ද? එකක් ඩයිනමයිට් අනිත් එක ඩයිනමෝ. ඩයිනමයිට් සහ ඩයිනමෝ කියන තේරුම් දෙකම ඩුනාමිස් කියන එකේ තියෙනවා. ඒ කියන්නේ බලය. ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. දැන් මොකද්ද? ඩයිනමයිට් කියන්නේ මොකද්ද? එක්ස්ප්ලෝෂන් නේ. අතීත ඔක්කොම සුණුයි සුණු වෙනවා. ඩයිනමෝ කියන්නේ මොකද්ද? ඩයිනමෝ ඔයගොල්ලෝ දන්නා ඩයිනමෝ කියන්නේ මොකක්ද? යම්කිසි ධාරිතාවක් ගැප් කරගෙන වෙනත් එකකට පරිවර්තනය කරනවා. ඒකනේ. මම එච්චර ෆිසික්ස් ගැන දන්නේ නැහැ. නේද? අර ජල විදුලිය මොකද කරන්නේ? ජලය එනකොට ටර්බයින්ස් වලට දීලා ඒගොල්ලෝ ඒ යාන්ත්‍රික ශක්තිය ටර්බයින් එකකට දාලා මේ විද්‍යුත් ශක්තියට පරිවර්තනය කරනවා. ඊට තමයි මේ කම්බි වලින් අපිට කරන්ට් ගෙවන්නේ. දැන් මේ දෙකම සිදු වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නකොට. හැබැයි මට හිතෙන්නේ දෙකම වෙලා නැහැ. ආගම විතරක්ද වෙනස් වෙලා තියෙන්නේ අපේ. සමහරට අපේ කතාව වෙනස් වෙලා නැද්ද? අපේ හැසිරීම වෙනස්. ඇයි ඒක එහෙම වෙන්නේ? දැන් බලන්න මේ ආසාප්ගේ ගීතිකාව පොඩ්ඩක් අපි බලමු. ආසාප් කියපු දේ පෙරලන්න මාත් එක්ක ගීතාවලියට. ගීතාවලිය ඔහු නොදනිති. ගීතාවලිය 82. ඔහු නොදනිති. තේරුම් ද නොගනිති. අන්ධකාරයේ ඔබම හැසිරෙති. පොළවේ අතිවාරම් සියල්ල සෙලවේ තෙපි දෙවිවරුය තෙපි සියල්ලෝ මහෝත්තමයන්ගේ පුත්‍රයයි කියමි. දැන් අපිට පැහැදිලි නේද? අන්ධකාරයේ ඔබම හැසිරෙනවා. මම ගිය සතියේ දේශනා කළේ මොකක්ද දන්නවද? මැවුම්කාරයට নমස්කාර නොකිරීමේ ප්‍රතිඵල තමයි අපි මේ අත්වඳින්නේ. මැවුම්කාරයා දැනගත්තත් නැතත් උන්වහන්සේට ගෞරවයත් මහිමයත් නොදෙන කිසිම ජනතාවක්
දෙවියන් වහන්සේ ඉදිරියේ පවිත්‍ර හෝ අලංකාර ජීවිතයක් ගත කරන්නේ. රෝම 8 පළවෙනි පරිච්ඡේදයේ රෝම පළවෙනි පද 18 ඉඳන් 31ට හරි පැහැදිලිව කියනවා. තෙපි සියල්ලම මහත්මයන්ගේ පුත්‍රයා කීම එහෙත් තෙපි මිනිසයන් මෙන් මැරෙන්නේ හුය. ඔබ හොඳින් තේරුම් ගන්න. ජේසුස් වහන්සේ පිළිගත්ත දවසේ මොකද්ද ඔබට උනේ කියන එක. දේව ස්වභාවයක් මනුෂ්‍ය ශරීරයක් ඇතුළට ආවා. මේ ආගමකට හැරීමක් නෙමෙයි. අපි ඉස්සර කියන මොකද්ද ක්‍රිස්තියානිටි කියන්නේ? what is the Christianity? දේවත්වයක් මිනිහෙක්ගේ ශරීරයක් ඇතුලේ වාසය කරනවා. මේක ශෙපනියා 3 වෙනි පරිච්ඡේදය කිව්වා. ඒ කාලේ දෙවියන් වහන්සේ උන් තුල ජීවත් වෙන්න යනවා. ඒක සමහර රයිටර්ස්ලාට තේරුම් ගන්නවත් බැරුව ගියා. ට්‍රාන්ස්ලේටර්ස්ලාට. මේ බයිබලයේ නවගිවිසුම ට්‍රාන්ස්ලේට් කරන අයට සමහර අයට ඒගොල්ලෝ හිර වුණා ඇතැම් තැන් වලට ඇවිල්ලා දෙයියනේ මේක කොහොමද වෙන්නේ? මහෞත්තම දෙවියන් වහන්සේ මිනිහෙක්ගේ ඇතුලේ වාසය කරන්නේ කොහොමද කියන එක. ඕක තමයි මහසිකුරාදා සිදුවෙච්ච හාස්කම. ඉතින් ආසාබ් දැකපු දේ අපි දන්නවා ආසාබ්ගේ ගීතිකාව මීට අවුරුදු 3000කට කලින් ඔහු ලිව්වේ. දාවිද්ගේ කාලේ එක්කෙනෙක්නේ. ඔහු දැකපු දේ. ඔහු කියන දේ. මෙතන කියන ඔහු නොදනිති තේරුම්ද නොගනිති. අන්ධකාරය ඔබ අපි අද දවසේ ඔබ යම් අන්ධකාරයක ඔබම හැසිරෙනවා. ඔබේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. පැහැදිලිවම. ඔබේ අතීතේ ප්‍රොඩක්ෂන් එකක් නෙවෙයි. ඔබ අතීතේ හිරකාරයෙක් නම් වෙන්න බෑ. මට ඒක කියන්න හොඳ නිර්භීතකමක් තියෙනවා. දෙවියන් වහන්සේ තුල මගේ ජීවිතේ ගැලවීම ලැබුවට පස්සේ මම අතීතේ මම ගොඩක් කල් මම එයා ලංකාවේ ජොබ් එක නැති වුණාම මම ගොඩක් කල් කලකිරීමෙන් හිටියා. මොකද ගොඩක් අය මට කිව්වා ඒ කාලේ මට මේ ජොබ් එක හම්බෙච්ච ගමන්ම වැලිවේරියේ ගොඩක් අය කිව්වා මට කිව්වා ඇලෙක්සියා අල්ලියා වගේ මහත් වෙයි කියලා. ඇයි ඒකේ ලංකාවේ සුපිරිම කෑම වර්ග තියෙන නිසා. ඉතින් ඇත්තට මගේ තරුණ වයසේ මට මතකයි මම අවුරුදු 82 විතර ගියේ. ඒ කියන්නේ මට අවුරුදු 20ක් හෝ 21ක්. ඉතින් මම පළවෙනි දවසේ වැඩට ගියාම මට හරි සතුටු හිතුණා. ඇයි හොඳ රස්සාවක් මේක. ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන එයා කන්ඩිෂන් බස් වල තියෙන මේ අවුරුදු 40කට විතර තියෙන එයා කන්ඩිෂන් බස් ඉතින් අඩුයිනේ ඕගොල්ලෝ දන්නවා මම කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ කොහොමාරි හැම අවුරුද්දෙම අපිට රත්තරන් පවුමකුත් දෙනවා. ඇනුවල් ලීව් ගත්තේ නැත්තම්. ඉතින් මම රත්තරන් පවුම දිනා ගන්නවා. රත්තරන් පවුමක් දෙනවා. අපේ ඇනුවල් පාටි එකදී. හොඳ 5 star hotel පාටිය. දැන් මට මතකයි ඒ ඔක්කොම නැතුව ගියා. රස්සාවක් නැතුව ගියා. ගොඩක් අය කම්පා වුණා. විශේෂයෙන් මට මතකයි අද වගේ මම වැලිවේරියේ බස් ස්ටෑන්ඩ් එකේ අපේ අයියව මුණ ගැහුණා. ගුරු පාරේ. අපි දැන් එතන ඉඳගෙන බිම ඉඳගෙන ගුරු පාර ආයි නතර ජනාකීර නැහැ. මට එයා කිව්වා ඔයා රස්සාව නැති කරගත්තද? ඒතකොට එයාත් නැති කරගෙන. ඔයා රස්සාව නැති කරගත්තද? ඔක්කොම අපි කුඩු බොන ඔක්කොම කම්පා වුණා. මං කිව්වා කරන්න දෙයක් නැහැ. ගෙදර දන්නේ මට තාම මතකයි මාව එදා සිකියුරිටි එකෙන් අහුවෙලා මාව චෙක් කරලා මගේ ජීවිතේ දැන් මේ ඊයේ දැක්කපු සීනයක් වගේ දර්ශනය මට මතකයි. මං හිතුවා මුළු ජීවිතේම ඉවරයි. මං ඒ ගැන ලොකු කලකිරීමක් එක්ක ජීවත් වුණේ. දවසක් මට මතකයි මම ඔය කොම්පඤ්ඤි වීදියේ ස්ටේෂන් එක කිට්ටුව මේ මහලේකම් කාර්යාලය ස්ටේෂන් එකේ ඉඳන් කොම්පඤ්ඤි වීදිය දක්වා තියෙන රේල් පාරේ පිටිපස්සේ මුඩුක්කු ලයින් එකක් තිබුණේ. මං හිතන්නේ දැන් ඒව එකක්වත් නැහැ. බේරේ වැවයිනේ. මං හැමදාම උතන්ට කුඩු බොණ්ඩ යනවා. සිරිපාලයි කියලා මගේ යාළුවෙක් හිටියා. මට වඩා වයසයි. මිනිහ ටිකක් ගණන්කාරයා. මිනිහත් බොනවා. ඉතින් පැකට් එක ගහන්න කොහෙට හරි යන්න බෑ. ඉතින් අරගෙන එතනට තමයි බහින්නේ. ඒ ගෙයි කණු දෙකක් වතුරේ තියෙන්නේ. බේරේ වැවේ. ඊටු ටික උඩ. ඉතින් එහෙමනේ ඒ ගෙවල් තිබුණේ මේ විදිහට තමයි. මම උතන ඉඳගෙන මාතක හිඟන්නු දෙන්නෙකුත් කුඩු බිව්වා. එදා හිඟන්නු දෙන්නෙක්. ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඔයගොල්ලෝ දන්නවද ඒගොල්ලන්ගේ රස්සාව? වයිෆ් තමන්ගේ ඇඟ විකුණලා කීයක් කරු හැංගෙනවා දෙන්නත් එක්ක කුඩු බොනවා. පේනව නේද තත්ත්වේ? හොඳ තරුණ ගෑනු කෙනෙක්. හැබැයි ඉතින් කුඩු බොනකොට දන්නවා නිකන් මහා ජරාස්ටයි. ඉතින් ඒවත් එක්ක යන්නෙත් ඒ වගේ මිනිස්සු වෙන්න. ඉතින් මට පෙවුණා හිල්ටන් හෝටලේ. එතන ඉඳන් බලනකොට කෙලින්ම හිල්ටන් හෝටලේ පෙවුණා මට. ඒකේ උඩම තට්ටුවේ තමයි අපේ අන්තිම ක්‍රිස්මස් පාටි එක. මං හිතුවා ජීවිතේ මොන තරම් ලොකු වැටීමක්ද සිදුුනේ.
ආයි කවදාක්වත් මට මේ තිබුණු ජීවිතය ආපහු ලැබෙන්නේ නැහැ. මම මේ පුරසාරං කියනවා නෙමෙයි. මම තරුණ කාලේ ඒ කියන්නේ මට රස්සාව නැතුනේ අවුරුදු 25 දී විතරනේ 26 දී විතර වගේ 26 දී විතර රස්සාව නැති උනේ 21 දී ලැබුණේ. ඉතින් අපේ පවුලේ ලොකු බරක් තිබුණේ නැහැ. මට සල්ලි දෙන්න ඕනේ නැහැ. අපේ තාත්තලා මේ ගුරුවරු පෙන්ෂන් ගිහිල්ලත් නැද්ද මන්ද පෙන්ෂන් ගිහිල්ලා මං විතරයි අවිවාහකෙකුට හිටියේ. ඉතින් මගේ සල්ලි වලින් මං හොඳට ජොලි කරා. ඉතින් හැමදාම පඩි ගත්තාම කලිසමක් ෂර්ට් එකක් ඒකට මැච් වෙන්න සපත්තු දෙක ඒකට මැච් වෙන්න ඔරලෝසුවක් ඔරලෝසු 5ක් 6ක් තිබුණා. සමහර ඒවා අර 18 karat gold. හරිද? ඉතින් මගේ යාළුවොත් මගේ ඔක්කොම ඇඳුම් ඇඳේ මගේ යාළුවෝ සමහර විට මගේ සපත්තු මගේ ඔරලෝසුව. මම හරි ස්ටයිල් එකට හිටියා තරුණ කාලේ. ඒ කියන්නේ එච්චර ලස්සනට ඇඳා තියෙන හැම එකම බලලා අඳිනවා. ඊට පස්සේ මුළු ජීවිතේම හිඟා කන තත්ත්වයට වැටුණානේ. මට මතකයි එකම කලිසමයි ෂර්ට් එකයි තමයි අඳින්නේ හැමදාම. නිකන් මේ බේජ් කලර් කලිසමකුයි චෙක් ෂර්ට් එකක් බ්‍රවුන් බ්ලැක් උයි චෙක් ෂර්ට් එකක්. සන්ග්ලාස් දෙකකුත් තිබුණා. ඒවා මේ ප්ලාස්ටික් වැඩකට නැති සන්ග්ලාස්. මොකද ඒකේ තමයි බයික් එකේ යන්නේ කුඩු බොණ්ඩ. ඕක තමයි ගොඩාක් ඇන්නේ. ඉතින් දැන් රසාව ඔක්කොම නැති වෙලා මට ගොඩක් අය කිව්වා ඔබ කවදාක්වත් ඔබට මිනිස්සෙක් වෙන්න බෑ. ඔබගේ රස්සාව නැති කරගත්තා. ඔබට මට දවසක් මම කියන්නම් මම ගැලවීම ලබලා වෙන්න ඕනේ. එතකොට කාව හරි බලන්න ගිය වෙලාවේ එයා ලංකාවේ පරණ යාළුවෙක් හම්බ වුණා. ඇලෙක්සි කොහොමද මචං? මං කොහොමද හරි දැන් හොඳයිලු නේද? මං කව දැන් නම් කිසි දෙයක් නැහැ කියලා. ඉතින් මට මිනිහා කියනවා මචං මේ ගිය සතියේ තමයි අපේ ක්‍රිස්මස් පාටි එක. මට නිකන් ඉන්න බැරුණ වගේ බෝනස් එහෙම කීයක් එහෙම හම්බුණාද? මේ සැරේ මචං රුපියල් 75000ක් දුන්නා. දැන් මම මේ කතා කරන්නේ අවුරුදු 25කට 28කට විතර උඩදී කතාවක්. දැන් මට යන්නම් මචං කියලා. එයා මේ හවුස් කීපින් එකේ ඉන්න කොල්ලෙක්. මේ අතු ගන්න. ඉතින් මම ඊට වඩා වෙන පෝස්ට් එකක හිටියේ. ඉහළ පෝස්ට් එකේ. වයිෆ් අහගෙන. දැන් බයිසිකල් යන ගමන් කල්පනා වෙනවා. අපි කරගත්තු දෙයක්. දැන් අර 50000 නෝට්ටු ටික ඒ කාලේ 5000 කොල නෑ. 50000 පැක් එකම මතක් වෙනවා. හරි අමාරුවෙන් පෙට්‍රල් ටික ගහගත්තේ. රුපියල් 20ද කොහෙද පෙට්‍රල් ලීටරේ. මම හිතුවා මගේ අතීතයේ මං වෙච්ච කරපු වැරදිවල ප්‍රතිඵලයක් හැටියට හිරකාරයෙක් හැටියට තමයි ජීවත් වෙන්න වෙන්නේ කියලා. තාත්තා මට කිව්වා ඔයා මොනවද වැඩ ඇරලා ඇවිල්ලා කරේ? සිගරට් විෂ පැකටයක් අරන් එන්නේ අපි. බ්‍රිස්ටල් විෂ පැකට් එක. ආපු ගමන් යාළුවෝ ඉන්නවා කාලේ එන සෙට් එක. ඒ කාටවත් හරියට ජොබ් එකක් එහෙම නැහැනේ. have a cigarette. ඔයා එහෙමනේ වැඩ කරේ. ඉස්සලම් පර්ස් එක ඇද්දේ අපි අරක්කු ගේන්න. කුඩු බොණ්ඩ කලින්. ඊට පස්සේ ගැලවීම ලැබුවා. ගැලවීම ලබනකොට ඉතින් අන්ත හිඟන්නේගේ තත්වේ තමයි ජීවත් උනේ. හැබැයි මම එක දෙයක් කියන්න. මම මේ බයිබල් පදය හරි තදින්ම ග්‍රහණය කරගත්තා. මට මතකයි මේ බයිබල් පදේ මම කටපාඩම් පදයක් හැටියට කිව්වා මාව පොලිසියට අල්ලගත්ත වෙලාවේදී. මාව පොලිසියෙන් අල්ලගත්තා 1990 වැලිවිරිය සභාවේ සංවත්සර දේවමේ ඉවර වුණාම. ඒකේ මම තමයි ප්‍රධාන සාක්ෂිකරුවා. ඒ කියන්නේ ගැලවීමේ සාක්ෂිය දුන්නා මුකුත් නැහැ. ඉන්න කට පාස්ටර් කෝල්ටන් තමයි දේශනා කරන්න ආවේ. එතුමා දේශනා කරපු දෙයක් මට මතකයි එදා. මේ කතා කරන 1990 කතාවක්. අවුරුදු 31කට කලින්. හවස මම පොලිසියෙන් ඇවිල්ලා හොයනවා. මං හවස පොලිසියේ එදා රෑ පොලිසිය හිටියේ ඉරිදා රෑ. හැබැයි මම මේ පදය ඒ වෙලාවේ තදින් ග්‍රහණය කරගත්තා. මොකද යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත්ම ඇවිල්ලා. දැන් මම දන්නේ නැහැ මාව පොලිසියෙන් හොයන්නේ මොකටද කියලා. මොන කේස් එකකටද කියලා. හැබැයි මම තදින්ම විශ්වාස කරා මම ඔබ වහන්සේ තුල ඉන්නවා. බයිබලයේ කියනවා එක පරිවර්තනය. ක්‍රිස්තුස් වහන්සේ එක්ක උඹලා ඒකාබද්ධ වුණා නම්. උඹලා ඒකාබද්ධ වුණා නම්. උඹලගේ අතීතය ඇත්තටම මම මෙහෙම කියන්නම්. ඔබට අතීතයක් නැහැ. ඔබ මම දකින්න දේ ගොඩක් අය තාම අතීතයේ සිරකරුවෝ. මම අතීතයේ සිරකරුවෙක් නෙමෙයි. මම අද සතුටු වෙනවා මගේ රස්සාව නැති වෙච්ච එක ගැන. මම අද සතුටු වෙනවා මගේ
මම හිඟන්නෙක් තත්ත්වයට වැටිච්ච එක ගැන. මම අද සතුටු වෙනවා මම අතහැරපු එක ගැන. මම අද සතුටු වෙනවා මගේ ඔක්කොම දේවල් විකුණලා මම නාස්ති කරපු එක ගැන. අද මම සතුටින් ඉන්නවා. මං අද උදෑසන අහන්න කැමති ඔබ අතීතයේ සිරකරුවෙක්ද? ඔබ අතීතයේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. හැබැයි කීයටවත් ඔබ අතීතයේ සිරකරුවෙක් නම් වෙන්න බෑ. මේ පදයට එකඟව යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී ඇත. ඔබේ දුගීකමත් සම්පූර්ණයෙන් ඒ කියන්නේ ඔබ නිව් ක්‍රියේෂන් අලුත් මැවිල්ලක්. ඔබ අතීතයේ හිරකාරයෙක් වෙන්න බෑ. ඔබට ගැලවීම ගෙනාවේ අතීතයේ ඔබ නිෂ්පාදනයක් විය හැකි. නමුත් ඔබ තවත් අතීතයේ සිරකරුවෙක් නම් වෙන්න බෑ. එපිස දෙකට පෙරලමු. එපිස 2:10. මෙතන කියනවා මම හරි ප්‍රිය කරන පදයක්. හලෙලූයා. ඔබ මාත් සමගද? ආමෙන් කියලා කියන්න. රයිට්. එපිස 2:10. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ. අපිව නැවත නිර්මාණය මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. යහපත් ක්‍රියාවල අපි හැසිරෙන පිණිස දෙවියන් වහන්සේවා කලින් සූදානම් කළසේක. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ඕන එකකට ගියාම අපි බලන දෙයක් තියෙනවා. මොකද්ද? මේක කොහෙද හැදුවේ? චයිනා කියලා එහෙම තිබුණොත් අපි ගන්නෑ. දැන් චයිනා වෙනුවට දානවා වෙන මොකක් හරි එකක්. මොකද්ද? PRC නේ? People's Republic of China. Made in PRC. චයිනා කියලා තිබුණොත් ගන්නෑ. මට මතකයි මේ අර සමහර බඩුවල මොකද? Made in Germany. නෑ. මිල කොහොමද? Made in England, United States, made in USA. ඔබ made in God නේ. අපි දෙවියන් වහන්සේගේ කර්මාන්තය. මට මතකයි මේ කොරෝනා රෝගේ ආපුවම එක්කෙනෙක් කිව්වා ඔක චීනෙන් න්යායක වැඩි කල් පවතින්නේ නැහැ කියලා. හැබැයි අවුරුද්දක් ගියා. මට මතකයි ජනවාරි මාසේ අපි යාඥාවකට රැස් වුණා මේ 2020 කියලා. එදා අපි ෆස්ට් ටයිම් යාඥා කළා. එතකොට මේක ලංකාවට ඇවිල්ලා තිබුණේ නැහැ. චීනෙ විතර ස්ටාර්ට් කරලා තිබුණේ. ඉතින් අපි එක්සිට් වෙලා යාඥාවට එක පාස කෙනෙකුවා මම කිව්වා මේක අපි යාඥා කරමු. මේ කොරෝනා COVID-19 කියලා එකක් ඇවිල්ලා තියෙනවා යාඥා කරමු. එතකොට එක පාසෙක් කියනවා මේක චීනෙන් න්යාවේ හින්ද වැඩි කල් තියෙන එකක් නැහැ කියලා. මට හිතෙනවා අසුභවාදී දෙයක් කියනවා නෙමෙයි. මම මේක අපේ යාඥාවලදීත් කිව්වා. මේකත් එක්ක මේ යන විදිහට නම් මැරෙනකන් ඉන්න වෙනවා. කොහෙද තියෙන්නේ මේක ඉවරයක්? මේ වැක්සින් එකක් හරියනවද? මේක ප්‍රභේද මාරු වෙනවා. වැක්සින් ගහපු අයට හැදෙනවා. ඉන්දියාවේ 3,85,000ක් දැන් ආසාදිතයෝ. දැන් ඔයගොල්ලන්ට මම විස්තර කියන්න ඕනේ නැහැ දන්නවා. දැන් අපි අවුරුද්දක් අපිට මේ හුස්ම ටිකක් ගන්න බෑ. කඩේකට යන්න බෑ, ට්‍රිප් එකක් යන්න බෑ, කෑමක් කන්න බෑ, ෆෙලෝෂිප් එකක් තියන්න බෑ. පවුලේ ඇයට ගම අපි කොහෙද යන්නේ මේ? මතක තියාගන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔබ අලුත් මැවිල්ල. මම ඔබට කියන්න කැමති ඔබ දෙවියන් වහන්සේගේ කර්මාන්තය වෙන්න ඕනේ. දැන් මම ආසාබ්ගේ ගීතෙන් ඔබට කිව්වා ඔව් තේරුම් ගන්න. අන්ධකාරයේ ඔබම හැසිරෙනවා. තෙපි දෙවිවරුය. නමුත් උඹලා මිනිස්සු වගේ මැරෙන්න යනවා. විශ්වාස කරන්න යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා නම් ඔව් අලුත් මැවිල්ලක් කියලා. මෙතන එක පදයකට මම අවධානය දෙන්න කැමති. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ ලෙන්න ඔව් අලුත් මැවිල්ලක් කිය බලන්න. ඉංග්‍රීසි කියනවා behold. ග්‍රීක භාෂාවෙන් කියනවා ඊඩෝ නැත්තම් ඊඩෝ. ප්‍රොපේතමේ ඇස් වලින් බලන්න. ඔන්න ඕක තමයි ගැටලුව. ඔබ අතීතයේ සිරකරුවෙක් වෙලා තියෙන්නේ ඔබට සාමාන්‍ය භෞතික තේරුම් ගැනීමක් භෞතික දැක්මක් විතරයි තියෙන්නේ. ඒකනේ ගොඩක් අය සමහරට යාඥාවකට ඉන්නේ කොහොම එන්නේ නැත්තේ? බෑ පාස්ටර් එන්න අද කඩේ ඇරලා අයියෝ. එතකොට ඔබ බලන්න දැන් මම හිතන්නේ අපි සභාවක් හරස් කඩක් ගත්තොත් ඒ ආපු අය ඒ කැටගරි එකේමනේ යන්නේ. මොකද්ද වෙනස? සමහරට උන් සිගරට් අරක්කු බොන්නේ නැහැ. ඒ නිසා උන්ගේ වියදම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. උන් කුණු හර්ප කියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය උන්ගේ ආර්ථික දිහා බලපුවම මම දකින්නේ ලොකු බ්‍රේක් ත්‍රූ එකක්. කඩාගෙන යෑමක් දකින්නේ. නමුත් ඒක වෙන්න බෑ. දැන් ඔබ ඩිපෙන්ඩ් වෙන්නේ ඔබගේ ආර්ථිකය හෝ ඔබගේ ඕනම දෙයක් තීරණය වෙන්නේ
යැපෙන්නේ ඔබේ අතීත තත්වයන් මත නම් ඔබ අතීතයේ සිරකරුවෙක්. අනේ පාස්ටර් මේක අපේ අම්මලා තාත්තලාට වැඩිය මුකුත් තිබුණේ නැහැ. අපිත් ඉස්කෝලේ ගියේ නැහැ පාස්ටර් ඒකයි අද මේක වෙන්න බෑ. කවදාවත් වෙන්න බෑ මේ පදේ අනුව. දැන් අපි දන්නවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ නම් ඔහු අලුත් මැවිල්ලක් පරණ සියල්ල පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී ඇත. මම ඔබට කියන්නම් ඇයි හැම දෙයක්ම අලුත් වෙලා තියෙන්නේ? හේතුවක් තියෙනවා. රෝම 5 පදය කියනවා මේක ඔබ අල්ලගන්න මම ඔබට ඒක පැහැදිලි කරලා දෙන්න. රෝම 5 පදේ කියනවා එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමුව. දැන් මෙතන අපිට පේනවා අපි ඇදහිල්ලෙන් එතනට එන පදය නිර්දෝෂ කරනු ලැබ. අපි ඇදහිල්ලෙන් ඔබ අලුත් මැවිල්ලක් වෙන්නේ ඔබව නිර්දෝෂ කරපු නිසායි. දැන් ඔබ ඒක දන්නවාද? ඔබ ඇත්තටම කියනවා නම් මම මේක කල්ලු දේශනා කරලා තියෙනවා. ඔබව නිර්දෝෂ කළා කියන්නේ නිදොස් කොට නිදහස් කළා. දැන් කෙනෙක්ව නිදොස් කොට නිදහස් කරනවා කියන්නේ ඔහු තවත් පව් කරපු කෙනෙක් සමාව ලැබපු කෙනෙක් නෙමෙයි. හොඳට අල්ලගන්න මං කියන එක. අපිට කියන්න පුළුවන් අපි සමාව ලැබුවා ඒක හරි වැරදි නෑ. හැබැයි රෝම පොතේ පාවුලතුමා මේ යථාර්ථය අල්ලගත්තා. මේ සත්‍යතාවය ඔහු ග්‍රහණය කරගත්තා. ඔහු කියනවා මේ ඇදහිල්ලේ ඵල ගැන කතා කරනකොට රෝම 4 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ ඔහු පෙන්නනවා මේ නව ධර්මිෂ්ඨකමේ තියෙන ආශිර්වාදය. ආශිර්වාදය පෙන්නනවා. මෙතන කියනවා එබැවින් ඇදහිල්ලෙන් අපි නිර්දෝෂ කරනු ලැබුවා. ඒ කියන්නේ නිදොස් කොට නිදහස් කළා. තව ඉතින් කියනවා නම් අපිව නිදොස් කොට නිදහස් කළා කියන්නේ අපි පව් නොකරපු කෙනෙක් හැටියට උන්වහන්සේ අපිව සලකන්නේ. ඒකයි අපි අලුත් මැවිල්ලක් බවට පත් වෙන්නේ. අපි පව් කරලා සමාව ලැබපු කෙනෙක් නෙමෙයි. හරියට බලනවා නම් උන්වහන්සේ අපි ඉන්න තැන ගත්තා නම් අපි කවදාකවත් පාපයක් නොකරපු කෙනෙක් හැටියටයි නිර්දෝෂ කරනු ලබනවා කියන වචනේ තේරුම. නිර්දෝෂ කරනු ලබනවා. ඒක ඇවිල්ලා උසාවියක වගේ දර්ශනයක්. උසාවියේ තීන්දුවක් කියනවා අහවලා නිර්දෝෂ කරනු ලැබුවා. ඒ කියන්නේ ඔහු සමාව ලැබුවා නෙමෙයි. ඔහු මේ වරද්ද කළෙත් නැහැ. ඔබ අලුත් මැවිල්ලක් වෙන්නේ ඔබ නිර්දෝෂ කරනු ලැබුව නිසායි. ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත් උනේ ඔබ නිර්දෝෂ කොට නිදහස් කරපු නිසායි. දැන් මම ඔබට එක දෙයක් කියන්න. මේක අල්ල ගන්න ඕනේ. මේ පරිච්ඡේදෙම 2 කොරින්ති 5:21 කියනවා. මොකද්ද? පෙරලා බලමු 2 කොරින්ති 5:21 කියනවා. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට අප පත් උනායි කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පෙරලා බලමු 2 කොරින්ති 5:21 කියනවා අපි උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වෙන පිණිස පාපයක් නොදත්තා උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලැස්සූසේක. ඔබව නිදොස් කොට නිදහස් කරපු නිසා තමයි ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවටවත් පත් උනේ. දැන් හොඳට අහගන්න. හොඳට අහගන්න මං කියන එක. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ ලෝකේ වාතාවරණයන් වලට වලින් යැපෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි කිව්වම දයාවන්තයි, යහපත්, සුද්ධයි, ප්‍රේමවන්තයි, සියල්ල ෆුල් පැකේජ් එකම. දැන් ඔබ අලුත් මැවිල්ලක් වෙනවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් බවට පත් වුණා. දැන් ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් මම මෙහෙම කියනවා. ඔබට යම් උදාහරණයක් වොත් ඔබට තේරෙනවා. මේ ලෝකේ කොච්චර පව් වැඩුණා ජේසුස් වහන්සේ පව් කරයිද? නෑ. මේ ලෝකේ කොච්චර පව් වැඩුණා දෙවියන් වහන්සේ පව් කරයිද? නෑ. මේ ලෝකේ කොච්චර හිඟකම ඇතුළත උන්වහන්සේ හිඟක් වෙයිද? මේ ලෝකේ කොච්චර ලෙඩ තිබුණා ජේසුස් වහන්සේට හැදුනද? ඒ කාලෙත් වසූරිය වගේ දේවල් තිබුණා. ලාදුරු තිබුණා. එහෙනම් හොඳට අහගන්න. ඔබ කීයටවත් මේ පොළවේ වාතාවරණයන් වලින් පාලනය වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ මේ පොළවේ වාතාවරණයන් වලින් පාලනය වෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නෙමෙයි. ඔබේ ධර්මිෂ්ඨකම වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඔබ අතීතේ හිරකාරෙක් වෙයි. පාස්ටර් ඔය කියන විදිහට ඉන්න බෑ දැන්. පාපය වැඩි. ව්‍යාපාර කරන්න බෑ අවංකව. ප්‍රශ්න වැඩි පාස්ටර්, මිල වැඩි. ජීවත් වෙන්න බෑ, ගෙවල් හදන්න බෑ. අනේ මුකුත් කරන්න බෑ පාස්ටර්. බොහොම අමාරුවෙන් මේ පඩියෙන් ජීවත් වෙන්නේ. ලෝකා වේලක් කර වේලක් කාලා. ඒක වෙන්න බෑ. මම විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ වේලක් කර වේලක් කෑවා කියලා. ඔබ හිතනද යේසුස් වහන්සේ මේ කාලේ හිටියන කොරෝනා හැදෙක කීයටවත් හැදෙන්නේ නැහැ.
කොහොමද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට මේ ලෝකයේ දේවල් ඇතුල් වෙන්නේ? ඒක නිකන් අර වැක්සින් එකක් වගේ හරියටම. ඒ වැක්සින් එක කොරෝනා වැක්සින් එකක් නෙවෙයි. ඒ වැක්සින් එක ගහපුවාම ලෙඩ නැහැ, දුගීකම් නැහැ, ප්‍රශ්න නැහැ, පාපය නැහැ, මුකුත් නැහැ. අතීතේ හිගන්නෙක් වුණා. දැන් වෙනස්. මේක අපි තේරුම් ගත්තොත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එක්ක අලුත් මැවිල්ලක් වෙයි. ඔබට ඇත්තටම ඔබට අතීතයක් නැහැ. ඔබ අතීතයේ යම් දේවල් වල හිරකාරයෙක් හැටියට ඒව මත යැපෙන කෙනෙක් වෙන්න යන්නේ නැහැ කවදාක්වත්. ඔබ යේසුස් වහන්සේ මුණ ගැහුණු දවසේම ඔබගේ ශරීරයට දෙවියන් වහන්සේගේ ස්වභාවය දේවත්වය පැමිණියා. ඒකයි ආසප් කියන්නේ. කී දෙනෙක් අද උදෑසන එක තේරෙනවද? දේවත්වයක් මනුෂ්‍ය ශරීරයක් ඇතුළත. දේවත්වයකට කොහොමද දේවත්වයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? දෙවියන් වහන්සේ O level කරලා තියෙනවද? ඔබ අල්ලගන්න ඕනේ අද උදෑසනේදී මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. ඒකට අදාළ නැහැ මගේ දුගීකම. ඒ වගේ අද යේසුස් වහන්සේ ධනවත්ව සිටියා. ඔබ දන්නවද ඊශ්‍රායලය අපි දකින්න කොල්ට වඩා ඊශ්‍රායලය තරම් පීඩා ප්‍රශ්න මැදින් දුගීකම් තුලින් ගිය රටක් තවත් නැහැ. ඔබ දන්නවා නවගිවිසුමේ පවා ජෙරුසලමයට සම්බන්ධම් එකතු කරන් ගියා. ජෙරුසලමයට සම්බන්ධම් එකතු කරන් ගියා. දරිද්‍රතාවයේ තිබුණු රටක් එක පැත්තකින්. වහල් කමට ඇවිල්ලා උන් ඔක්කොම සම්පත් අරගෙන ගියා. රෝමවරු ග්‍රීක්වරු මෙද පර්ෂියන්ට වහල් කමට ගියා. උන්ගේ දේවල් උන්ට ගොඩක් තිබුණේ නැහැ. අඩු ගානේ උන්ට දේවමාලිගාව තිතුරු කරගන්න හම්බුන්නේ නැහැ. නමුත් උන්වහන්සේ සඵලව හිටියා. උන්වහන්සේ ජීවත් වුණේ වඩුවෙක්ගේ පුතෙක් හැටියට නෙමෙයි. මරියාගේ පුතා හැටියට, ජෝසප්ගේ පුතා හැටියට නෙමෙයි. උන්වහන්සේ තේරුම් ගත්ත තමන්ගේ ධර්මිෂ්ඨකම. රෝම 3:21 කියනවා දෙවියන් වහන්සේගෙන් ධර්මිෂ්ඨකමක් දැන් ඇවිල්ලා තියෙනවා. මම ඔබට කාරණා ටිකක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වාතාවරණයෙන් පාලනය වෙන්නේ නැහැ. රයිට්? රෝම 5:21 කියනවා අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත් වුණා. ඔබ අලුත් මැවිල්ලක් උනේ ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගත්ත නිසායි. ඒකයි ඔබේ අතීතය සියල්ල පහව ගියේ. ඒවට එක අංශු මාත්‍රයකින්වත් ඔබට බලපෑම් කරන්න බෑ. අද උදෑසන මේක ඔබ තේරුම් ගත්තොත් අදින් පස්සේ ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා. දැන් මම කරුණු තුනක් ඔබට කියන්න. කොහොමද අපි එතෙන්ට එන්නේ? කොහොමද අපි අතීතයේ හිරකාරයෙක් නොවි ජීවත් වෙන්නේ? අතීතයේ ඉස්කෝලේ ගියේ නැහැ, දුප්පත් පවුලක ඉපදුනේ, අතීතයේ ලෙඩ තිබුණා, ප්‍රශ්න තිබුණා, ඉඳ හිටින්න තැනක් තිබුණේ නැහැ, කුලියට නැහැ. දැන් කොහොමද ඒ පරණ සියල්ල පහව ගියේ? කොහොමද ඔබ අලුත් මෙන්න සියල්ල අලුත් වී ඇත. පළවෙනි දේ මේ පදේ මේක තියෙනවා දෙවෙනි කොරින්ති 5:17ෙම තියෙනවා. මොකද්ද? ප්‍රොපේතමය වලින් බලන්න. තේරුණාද? බයිබලයේ කියනවා දෙවියන් යේසුස් වහන්සේ අර ලූක් 17 උන්වහන්සේ ප්‍රොපේතමය වලින් ජෙරුසලම දිහා බැලුවා. මේක අහගන්න හොඳට. ඔබ අද තීරණය කරනවා නම් දෙවියන් වහන්සේ තුල මං කවුද කියලා ප්‍රොපේතමය වලින් ඔබ ගැන බලන්ද ඔබගේ ජීවිතය තවත් අතීතයේ හිරකාරයෙක් බවට ඔබවත් වෙන්නේ. ප්‍රොපේතමය මේ බයිබල් පදේ මේක තියෙනවා. එබැවින් බලන්න behold ඊඩෝ ඒ කියන්නේ මොකද්ද? ප්‍රොපේතමය වලින් බලන්න ඔබ අලුත් මැවිල්ලක්. ගොඩක් අය අතීතයේ ජීවිතේම ජීවත් වෙන්න ලොකුම හේතුව උන්ට ප්‍රොපේතමය නැහැ. ඔවුන් එදා බලපු දෘෂ්ටි කෝණයමයි අපි අදත් බලන්නේ. මට ඉතින් ඔය කියලා දියුණු වෙන්නත් බෑ, මං ඉගෙනගෙනත් නැහැ. අපේ තාත්තා මට සල්ලිත් නැහැ අපිට ගයක් හද. හෝ පළවෙනි දේ ඔබගේ බැල්ම වෙනස් කරගන්න ඕන. දෙවියන් වහන්සේ ඔබ දිහා බලන විදිහට ඔබ දිහා බැලුවේ නැත්තම් කවදාකවත් ඔබට මේ අතීත ජීවිතේ හිරකාරයක් කියන තත්වෙන් ගොඩ එන්න බෑ. දෙවෙනි දේ බොහොම පැහැදිලි රෝම 8:14 ආත්මන් වහන්සේ කරුණට ජීවත් වෙන්න. ආත්මන් වහන්සේට ගෙනියන්න ඉඩ දෙන්න. ඔබේ සභාවේ කවුරු නායකයෙක් කිව්වොත් මේක කරන්න එපා කියලා කරන්න නැතුව ඉන්න. සභාවයි ආත්මන් වහන්සේගේ ක්‍රියාවයි වෙන් කරන්න බෑ. මගේ ජීවිතේ යම් තැනකට ආවනම් මම ගොඩාක් පාලනය කරලා තියෙන මගේ සභාවේ නායකයෝ. මේ දේවමයන් තියන්න එපා කියලා කිව්ව ඔවුන්. මම ටික එකට කතාත් කළා නෑ අපි 25 හරි ගන්න තියමු පාස්සෙම. නෑ මට තුනම නායකයන්ට කීකරු වෙන්න ඕනේ. සමහර අය අපි දන්නවා දුෂ්කර පළාත්වල මේ පැත්තේ නම් මෙහෙම ප්‍රශ්නයක් නෑ පාස්ස. අපේ පැතිවල කොරෝනා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. අනුරාධපුර වවුනියාව වගේ පැතිවල. ගම්පහයි කොළඹයි තියෙන්නේ. මම හිතුවා නෑ. දෙවෙනොන්සේගේ හඬක් වෙන්න ඇති. මම ටික ආගියු කරා රයිට් අපි සති දෙකෙන් පස්සේ මොකද කරන්නේ පාස්ටර්? රජයේ නීතිය තීරණයක් ගත්තේ නැත්තම් මට කිව්වා පාස්ටර් ඇලෙක්ස් අපි පොඩ්ඩක් ඉවසලා බලමු. මම කිව්වා රයිට් ඕකේ. මං හිතුවා ඒක හොඳයි. සුදාත්මන් වහන්සේ වෙන්න පුළුවන්. බොහෝ දුරට. ඒ නිසා
ඔබ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරුන් නැත්තම් ඔබ අතීත ජීවිතේ තවත් හිරකරුවෙක් විතරයි. අර abundance කියන ජීවිතේ ඔබට නැතුව යනවා. තුන්වෙනි දේ ඊට වැදගත්. රෝම 8:28. මොකද්ද කියන්නේ? උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවුම් ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව දනිමු. මගේ ජීවිතේ සිදුවෙලා තියෙන සමහර දේවල් කීයටවත් හොඳින් අහගන්න. යහපතක් හැටියට නම් මම දැක්කේ නෑ එදා. මම හිතුවේ මට අසාධාරණ වුණා. මාව කැපුවා. මාව අමතක කළා. ඔයගොල්ලෝ හිතන්නේ මට එහෙම හිතිලා නැද්ද? අපි නොකියුවට අපිටත් එහෙම හිතිච්ච අවස්ථා තියෙනවා. මට බයිබලයේ මගේ ප්‍රියතම දේශනාවක් මොකද්ද? මගේ ඉස්සර අවුරුදු 15කට ඉස්සර මගේ ප්‍රියතම දේශනාව ජෝසප්ගේ ජීවිතේ පරණගේ උසුමේ. මොකද්ද? ඔහුට වෙච්ච වැරදි තුනක් මිසරේ රජතුමා බවට ඔහුව පත් කළා. මොකද්ද? පළවෙනි එක ගෙදරින්, දෙවෙනි එක පොතිපර්ගේ තමන් සේවය කරපු තැන, තුන්වෙනි එක හිරගෙදර තමන්ගේ යාළුවන්ගෙන්. මේ වැරදි තුන තමයි ඔහු මිසරේ රජ බවට පත් කළේ. මං ඉතින් ඔක උඩ පැනලා කෑ ගහලා දේශනා කළා දුන. දෙවියන් වහන්සේ මාවත් එතනින් අරන් ගියා. මම විශ්වාස කරනවා අදත් මිනිස්සු කරන වැරදි, මිනිස්සුන්ගේ අසාධාරණකම්, මට විරුද්ධව කුමන්ත්‍රණ වෙනවා මොන හරි තියෙනවා නම් මම එක දෙයක් විශ්වාස කරනවා. උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අභිප්‍රායස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ආමෙන්. අපිට මේ දහම් පාසල් කරන්න මෙතන කිසි තැනක් හම්බුන්නේ නැහැ. මම දැක්ක සර සේනානායක සහෝදරයා කුඩයක් ඉහළගෙන දහම් පාසල් කරන්න උතන. මට ඇඬුණා එදා. කුඩේ ඉහළගෙන දහම් පාසලේ ඉන්නේ. මේක ඇතුලේ පන්ති 12ක්. මේක ඇතුලේ පන්ති 12ක් කෙරිය හැකිද? කාල ගොට්ටිය. ඉගින්දනේ නම් අපි ඉඩම ගත්තේ. අපි තේරුම් නොගත්තොත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට අභිප්‍රාය ලෙස කැඳවුම් ලැබුණ හැම දෙයක්ම යහපතට එකට ක්‍රියා කරනවා කියලා දැක්කේ නැත්නම් අපි අලුත් මැවිල්ලක ආශිර්වාදය ලබන්නේ. පළවෙනි දේ ප්‍රොපේතමය ඇස්වලින් බලන්න. 2 ආත්මයන් වහන්සේ දහරින්න. 3 සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරන මේවටත් ප්‍රොපේතමය ඇස් තමයි ඕන එක පැත්තකින්. එහෙම නොදැක්කොත් දැන් මට වෙලා තියෙන දේවල් පුදුම දේවල් වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ කාලේ නෑ කියන්න. හැබැයි මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ මම ගොඩක් කඩා වැටලා තියෙනවා. සමහර විට මම කලකිරිලා තියෙනවා. මගේ වයිෆ් එක්කවත් කතා කරන්න බැරි විදිහේ මේ දේවසේවයේ ප්‍රශ්න මට ගොඩක් තිබුණේ. නැතුව මේ අහලා පාල මිනිස්සු ගාන්න ඇවිල්ලා කණ්ඩ නැතුව නෙමෙයි. හිත රිදීම්, දරා ගැනීම, මාව හරි ලෙස තේරුම් නොගැනීම, යුක්තිය ඉෂ්ට නොවීම. මම සමහර දේවල් කියන්නේ ගියොත් එක එකන විවේචනයටපත් වෙනවා. හැබැයි අද මම මෙතන ඉන්නේ මිනිස්සුන්ගේ වැරදි වලත් ප්‍රතිඵලයක් නිසා. මම බලාපොරොත්තු නොවුණු ජීවිතයක් ඇත්තට මට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. මට කනගාටු බොහෝ පල්ලි අයට බලාපොරොත්තු වෙන ජීවිතේවත් ලැබෙන්නේ නැහැ. උන් අලුත්ම විල්ලක් නෙමෙයි. තාම පරණ රෝග ලක්ෂණත් එක්ක ජීවත් වෙනවා. ඇත්තට මම විශ්වාස කරනවා මට ලොකු බලාපොරොත්තු නැහැ. මට එක බලාපොරොත්තුවයි තියෙන්නේ. යේසුස් වහන්සේ වෙනුවෙන් මරණකම් සේවය කරන්න. මම නිරෝගීකම ඉල්ලන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. ආමෙන්. හලෙලූයා. උසස් තැන තිබෙන දෙයට සිත අවනත කරන්න. ඔය ප්‍රොපේතමේ ඇස් නැති කමින් තමයි පල්ලෑ දේවල්ට යොමු වෙන්නේ. අවසානයේ ඇත්තටම අලුත් මැවිල්ලක් වෙනවද? නිව් ක්‍රියේෂන් එකක්ද? අතීතයේ යම් කිසි කරදරත් එක්ක ඒවා මත ලින්ක් වෙච්ච ජීවිතයක් ඔබ ගත කරන්න. එහෙනම් කොහේ හරි ඔබට වැරදිලා තියෙනවා. මේ පදය අතිශය වැදගත්. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ ඔහු අලුත් මැවිල්ලක්, පරණ සියල්ල පහව ගියේය. මෙන්න everything new. මෙන්න සියල්ල අලුත් වී ඇත. ආමෙන්. අතීතයේ දුගීකමක් තිබුණා නම් ඒක ඉවරයි. අතීතයේ බැහැකමක් තිබුණා නම් ඒක ඉවරයි. අතීතයේ හිඟන්නෙක් වෙලා හිටියනම් දැන් කෝටිපතියෙක් වෙන්න ඕනේ. අතීතයේ ලෙඩෙක් වෙලා ආවනම් ඔබ සුව වෙන්න ඕනේ. අතීතයේ වංචාකාරයෙක් සාකේවුස් වගේ ඔබ වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අපි යාඥා කරමු අද දෙවියන් වහන්සේගේ වචනය බාර කරලා අපි ඉන්න ස්ථානේ නැගිටලා අපි කල්පනා කරමු දෙවෙනි කොරින්ති 5:17 අනුව
ඇත්තටම අපි අලුත්ම ඇවිල්ලක් වෙලාද? අපි ආත්මෙන් ඉපදුණු දවසේ අපේ හැම දෙයක්ම පහව ගියාද? සමහරට එක දවසකින් දෙකකින් වෙන්නේ නැතුව ඇති. ඔබ දිගු කාලයක් සභාවේ ඇති, නමුත් සමහර පරණ දේවල් එක්ක තාම ඒ අතීතයේ ඔබට වැරදිච්ච ඔබේ පසුබිමේ ඔබේ වාතාවරණයන් වල සිරකරුවෙක් ලෙස ඔබ ජීවත් වෙනවා. ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔබ මිනිස්සෙක් වගේ මිය යන්න ඕන කෙනෙක් නෙමෙයි. අන්ධකාරයේ ඔබම හැසිරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. අද උදෑසන ඔබ මේ තේරුම් ගැනීමට ආවොත් ස්වාමින් වහන්සේ අද ඉඳන් අලුත්ම මගකින් ඔබ ගෙලියන්ට යනවා. ආත්මන් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න. ඒ වගේම සියල්ල යහපතට එකට ක්‍රියා කරන බව තේරුම් ගන්න. අපි ආඥා කරමු. දයාවන්ත දෙවි පියාණනි, මේ උදෑසන ස්තුති කරනවා. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවාද, ස්ත්‍රියෙක් පුරුෂයෙක් කුමන කෙනෙක් හෝ වේවා, ඔබගේ වචනේ කියන අලුත්ම ඇවිල්ලා. පරණ සියල්ල පහව ගියේ, මෙන්න සියල්ල අලුත් වී ඇත. ස්වාමිනී, ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන අලුත්ම ජීවිතයට අපිට ඇතුළත් වෙන්න උපකාර කරන්න. අපි දෙස ප්‍රොපේතමේ ඇස් වලින් බලන්න අපිට උපකාර කරන්න. ආත්මන් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න අපිට උපකාර කරන්න. සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව තේරුම් ගන්න උපකාර කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි, ජේසුස් පිටයි හැම කෙනෙකුට.